එතකොට මේ දත්ත සංනිවේදනයේ අතදී තව සංනිවේදනය කරලා මුලික කතා කරා ඊට පස්සේ කතා කරේ සංනිවේදනයක් සිද්ධ කරද්දී අවශ්‍ය වෙන නැත්නම් සංනිවේදනයක් සිද්ධ කරද්දී තියෙන ඕන මූලික අංග තුනක් ගැන. මොකද්ද සංනිවේදනයක තියෙන ඕන මූලික අංග තුන? අයියෙන් කියන්න. සත්‍යවන්ති. ප්‍රභවය, මාධ්‍ය, ග්‍රාහකය. මොකද්ද ප්‍රභවය කියන්නේ? දත්තහ තොරතුරු යොමු කරන කෙනාට අපි කියන ප්‍රභවය කියලා. එහෙම නේද? දත්තතොරතුරු යොමු කරන කෙනාට අපි කියන ප්‍රභවය කියලා. ඒතකොට ග්‍රාහකයා කියන්නේ කවුද? දත්තතොරතුරු ලබා ගන්න කෙනාට අපි කියන ග්‍රාහකයෝ කියලා. එතකොට මාධ්‍ය කියලා කියන්නේ ප්‍රභවය ග්‍රාහකයා අතර දත්තතොරතුරු ගෙන යන්නේ මාධ්‍ය විසින්. එහෙම නේද පුතේ? දැන් මේ සිද්ධ කරන සංනිවේදනය අපි උපකල්පනය කරමු. අපි මේ මොහොතේ මම ඔයාලත් එක්ක මේ සිදු කරන සංනිවේදනය. මම අදහස් තොරතුරු ඔයාලට යොමු කරනවා. ඔයාලගේ ප්‍රශ්න අහනවා. ඔයාලා උත්තර දෙනවා. එහෙම නේද පුතේ? මෙතන සංනිවේදනයක් සිද්ධ වෙනවා. එතකොට මේ අවස්ථාවේදී දැන් ප්‍රභවය කවුද? ප්‍රභවය කවුද? මම. එහෙම නේද? මම දැන් ප්‍රභවය. ග්‍රාහකය කවුද? ඔයාලා. එහෙම නේද? මාධ්‍ය මොකක්ද මෙතන? මෙතන මාධ්‍ය? මෙතන මාධ්‍ය නැතුව රික්තකයක් විදියට තිබුණා මගේ කටහඬ ඔයාලට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ නේ. මම කටහඬ වල විතරක් වෙන්නේ වෙච්චරයි. ඉතින් එහෙනම් සංනිවේදනයක් සිද්ධ කරද්දී අනිවාර්යෙන්ම තියෙන්න ඕන මූලික අංග තුනයි. ප්‍රභවයක් තියෙන්න ඕන, මාධ්‍යයක් තියෙන්න ඕන, ග්‍රාහකයෙක් ඉන්නත් ඕන. දැන් ගෙදර ටීවී එක දාලා තියෙනවා නිකන් කවුරුවත් බලන්නේ නැහැ. එතකොට එතන සංනිවේදනයක් සම්පූර්ණ වුණාද? නැහැ. ඇයි ඒ? ප්‍රභවය තියෙනවා, මාධ්‍ය තියෙනවා, ග්‍රාහකයෙක් නැහැ. එහෙමනේ? ග්‍රාහකයෙක් නැහැ. ඉතින් ඒ වගේ මේ තුනම සම්පූර්ණ වුණොත් විතරයි සංනිවේදනයක් සම්පූර්ණ වෙන්නේ. පැහැදිලි නේද පුතේ? රයිට්. ඉතින් ඒ වගේ මම කතා කරන ඊළඟ මාතෘකාවක් මේ විදියට සංනිවේදනයක් සිද්ධ කරද්දී සංනිවේදනය සිදු කරන්න පුළුවන් ආකාර තුනක්. එහෙම නැත්නම් සංනිවේදන මේ මෝඩ්ස් තුනක්. මොකද්ද මේ සංනිවේදන ආකාර තුන? අයිය කියන්නේ? ඇහෙන්නේ නැහැ. මති සත්‍යමති කියන්නේ ඒකපද ආසදීපද පූර්ණ දීපද මම එක එක්කෙනා නැගිටලා ප්‍රශ්න අහුවනම් සද්ද වැඩි වෙයි හැබැයි. එහෙම කරන්නද? එතකොට සංනිවේදනයක් සිද්ධ කරන්න පුළුවන් ආකාර තුනයි කියන හයිය දැන් අතයි එක්කන කිව්වම මම ප්‍රශ්න අහන්න කියන්න ඒකපද අර්ධ දීපද පූර්ණ දීපද මොකක්ද ඒකපද කියලා කියන්නේ එක පැත්තකට විතරක් සිද්ධ කරන සංනිවේදන. දැන් උදාහරණයක් විදිහට මම කියනවා අද පන්තියට ආපු ගමන් අද පන්තිය වල කරන කෙනෙක්ව කටහොල්ලන්න එපා මම උගන්වන්නේම හරියට ඕන කියලා මම උගන්වනවා. එතකොට එක පැත්තකට විතරයි හැමතිස්සෙම සංනිවේදනය සිද්ධ වෙන්නේ. මම කියනවා ඔයාලා අහන් කියනවා. ඔයාලා හැම වෙලාවෙම ග්‍රාහකයෝ මම හැම වෙලාවෙම ප්‍රභවය. එහෙමනේ මේ දිශාවට විතරයි දත්ත හුමාරු සිද්ධ වෙන්නේ. එතකොට අපි කියනවා එක පැත්තකට විතරයි. ඒක පතයි. එහෙම නේද? මම ඔයාලගේ ප්‍රශ්න අහනවා. මම ඔයාලගේ ප්‍රශ්න අහනකොට ඒක මොන සංනිවේදනයක්ද? මම අහනවා මම අහලා ඉවර වෙලා මම ප්‍රශ්නය අහනකොට ඔයාලා අහගෙන ඉන්නවා. එහෙම නේද? ඒතකොට මම ප්‍රභවය ඔයාලා ග්‍රාහකයෝ. ඊළඟට මම ප්‍රශ්නය අහලා ඉවර වුණාට පස්සේ මම නිහඬව ඉන්නවා ඔයාලා උත්තරේ දෙන්න. ඒතකොට ඔයාලා ප්‍රභවය මම ග්‍රාහකයෝ වුණේ. එක අවස්ථාවකදී මම ප්‍රභවය ඔයාලා ග්‍රාහකයෝ අනිත් අවස්ථාවකදී ඔයාලා ප්‍රභවය මම ග්‍රාහකයා. එහෙම නේද? අන්න අර්ථ දීපදයි. යම්කිසි එක අවස්ථාවකදී එක පැත්තකට විතරයි දත්ත හුමාරු සිද්ධ වෙන්නේ. එක පැත්තකට දත්ත යනවා යම්කිසි වෙලාවක ඒක අවසානයේදී අනිත් පැත්තට යනවා. තේරුණානේ? අර්ධ දීපදයි. half duplex communication එකක් තියෙනවා. අපි දැකලා තියෙන මිනිස්සු රණ්ඩු වෙනවා. එතකොට දෙන්නේ කතා කරගෙන නැත්නම් දෙන්නේ රණ්ඩු වෙනවා. එතකොට මොන සම්ප්‍රේක්ෂණයක්ද? එකම වෙලාවෙ දෙන්නම කෑ ගන්නවා. එහෙමනේ? එකම වෙලාවෙ දෙන්නම කෑ ගන්නකොට අපි කියනවා පූර්ණ ද්විපද දත්ත සම්ප්‍රේක්ෂණයක්. එකම අවස්ථාවේ දෙපැත්තට මෙයත් ප්‍රභවය මෙයත් ග්‍රාහකයා මෙයත් ප්‍රභවය මෙයත් ග්‍රාහකයා එකම වෙලාවෙදී. අන්න දෙන්නම එකම වෙලාවෙදී ප්‍රභවය සහ ග්‍රාහකයා බවට පත් වෙන නිසා අපි කියනවා පූර්ණ ද්විපද සංනිවේදනයක් කියලා. පැහැදිලි නේ?
right. ඔය විදිහට අපි සංනිවේදන ආකාර තුනක් කතා කරලා අපි ඊළඟට ආවේ සංනිවේදන මාධ්‍ය ගැන කතා කරන්නේ. නේද උදේ? අපි කතා කරන්නේ සංනිවේදන මාධ්‍ය ගැන. මොනවද සංනිවේදන මාධ්‍ය? ප්‍රධාන ආකාර දෙක. සංනිවේදන මාධ්‍ය ප්‍රධාන ආකාර දෙක මොකද්ද? ඒ මාධ්‍ය සද්දේ. තෝරන්නේ කාලාවල තියලා දුන්නා. ඉන්නවනේ. ඔක දෙකේ. දුරම කාලේ ආවේ. එහෙනම් අයියේ කියනවා. සංනිවේදන මාධ්‍ය ආකාර දෙක. නියම මාධ්‍ය, නියම නොවන මාධ්‍ය. අපි ඉංග්‍රීසියෙන් කියන ගයිඩඩ් මීඩියා සහ අන්ගයිඩඩ් මීඩියා කියලා. ගයිඩඩ් මීඩියා සහ අන්ගයිඩඩ් මීඩියා. නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය. නියම මාධ්‍ය කියලා කියන්නේ වයර් පාවිච්චි කරලා සංනිවේදනයක් සිදු කරනවා. ඒක නියම මාධ්‍යයක්. ඔයාලා දැකලා ඇති සමහර අය මේ මයික්‍රොෆෝන පාවිච්චි කරන වයර් එකක් තියෙන මයික්‍රොෆෝන එකක්. එහෙමනේ අන්න නියම මාධ්‍යයක් වයර් එකක් තියෙනවා. නියම සම්ප්‍රේෂණ මාධ්‍යයක්. ඒතකොට මම මේ පාවිච්චි කරන්නේ වයර් නැති එකක්. එහෙමනේ රහන් රහිත එකක්. එතකොට ඒක මොකද්ද? නියම නොවන. එහෙනම් රහන් පාවිච්චි කරලා සංනිවේදනයක් සිදු කරනවා නම් ඒක නියම මාධ්‍ය සම්ප්‍රේෂණයක්. රහන් රහිතව සංනිවේදනයක් සිදු කරනවා නම් ඒක නියම නොවන සම්ප්‍රේෂණ මාධ්‍ය ආකාරයක්. අපි මාතෘකාව ලියලා නතර කරලා ඇත්තේ නියම සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන. උදාහරණයක් කතා කරන්නේ. රයිට් අක්කල් උදාහරණ ටික බලා ගන්න මම එක එක කරනවා එක එක කරලා අහනවා. හරිද උදේ? මට කියන්නේ නියම සම්ප්‍රේෂණ මාධ්‍යවල උදාහරණ තුන. අගරු කම්පිරහ, සමාක්ෂකරහ, ප්‍රකාශ තන්ත්‍ර. ඊට වැඩි සත්‍යයෙන් අර බුදු වන්දිය නැහැ. කියන්නේ නියම මාධ්‍ය උදාහරණ තුන. අගරු කම්පිරහ, සමාක්ෂකරහ, ප්‍රකාශ තන්ත්‍ර. දැන් කියන්නේ ගාලා වයින් විතරක්. අගරු කම්පිරහ, සමාක්ෂක රහන් ප්‍රකාශ තන්ත්‍ර. දැන් කියන්නේ බලන්න පිළිවෙල ඊට වැඩි සත්‍යයෙන්. කරසද්දනේ right හරි ලියන නියම මාධ්‍ය සම්ප්‍රේෂණ මාධ්‍ය යටතේ යන රහන් භාවිතා කර 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 සිදු කරනු ලබන සංනිවේදනයක් 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 නියම මාධ්‍ය සම්ප්‍රේක්ෂණයක් ලෙස හඳුන්වයි. 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 ඒ අරදී පළවෙනි උදාහරණයේදී ඇඹරු කම්බි යුගල twisted pair cable අසරම් පිළියා ගන්න ඇඹරු කම්බි යුගල ඇඹරු කම්බි යුගල ඇඹරු කම්බි යුගල ඇඹරු කම්බි යුගල right දැන් මම අද ඔයාලගේ පොත් බලන්න නැතුනේ එහෙම කරන්නේ නැත්තේ තව දවසක් අවස්ථාව දෙනවා මම දන්නවා ඔය දරුවෝ අපිට සතිය අනිවාර්යෙන් නෝට් එක සම්පූර්ණ කරගෙන ඉවි හරියට මතක වීඩියෝ එක බලලා නෝට් එක ලියලා කෙලිනි වීඩියෝ එක බලලා නෝට් එක ලියලා දත්ත සංවේදනයේ නෝට් එකක් සම්පූර්ණ කරගෙන අනිවාර්යෙන් අපිට සතිය දෙනවා හොඳට පුතේ සම්පූර්ණ කරගෙන යනවා නේද ඊට පස්සේ හොඳයි ඒකෝට හැමදාම අවස්ථාව දෙන්න කියොත් මේ
ඒක හොඳ නැහැ. ඒක මම හැමදාම එහෙම කරන්නේ නැහැ. හැමදාම අවස්ථාව දෙන්නේ නැහැ. මම අදට විතරක් chance එක දෙනවා. අදට විතරක් අවස්ථාව දෙනවා. හැබැයි ඉදිරියට එහෙම කරන්න එපා. හොඳද? මේ අනිත් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා. එයාලා මේ වීඩියෝ එක බලලා නෝට් එක ගන්න ඉන්නවද? විශේෂත්වය අනිත් පන්ති වලට වඩා විශේෂත්වයක් තියෙන්නේ මම ඔයාලට සාමාන්‍ය පන්තිය ප්‍රතිගත කරලා රෙකෝඩ් කරලා වීඩියෝ එකක් දෙනවා. පොඩි වීඩියෝ එකක් නවත්තලා කියලා දෙනවා. ඊට අමතරව ඔන්ලයින් ක්ලාස් එකකුත් පවත්වනවා. නේද පුතේ? ඉතින් ඒකින්ද ඒ අවස්ථාවන් වලින් ප්‍රයෝජන ගන්න මේ දේවල් කරන්නේ ICT කියලා කියන්නේ පුතේ ප්‍රතිරු හා සංවේදන තාක්ෂණ කියන්නේ තවත් එක් ගණිතය, තවත් එක් විද්‍යාව, තවත් එක් සිංහල වගේ විෂයක් නෙවෙන හින්දා. අපි ඉගෙන ගන්න තාක්ෂණය මේක ටිකක් අමාරුයි කියලා කියන්නේ මේක හැමෝටම කරන්න බෑ. තාක්ෂණික ලෝකේ මේ තාක්ෂණය වැළඳ ගන්න, තාක්ෂණික ලෝකේ වැඩ කරන්න හැමෝටම බෑ. තාක්ෂණික ලෝකේ වැඩ කරන්න මේ තාක්ෂණයත් එක්ක යන්න, අලුත් වෙන ලෝකෙත් එක්ක යන්න නම් ඒට හරියන විශිෂ්ට මානසිකත්වයක් පාලසතුව තියෙනවා. ඒ විශිෂ්ට මානසිකත්වය තමන් සතුව නැතුව සාම්ප්‍රදායික සම්මත ළමෙක් මේ ICT කරන්න බෑ. ඒතකොට සාම්ප්‍රදායිකත්වයෙන් මිදෙන්න ඕන මොකද? සම්ප්‍රදායෙන් මිදෙන්න ඕන. සාම්ප්‍රදායික සම්මත ළමෙක් නොවි ඊට වඩා වෙනස් වෙච්ච අලුත් ලෝකෙත් එක්ක යන අර මේ සාමාන්‍ය ජීවන රටාවෙන් වෙනස් වෙච්ච දරුවෙක් වෙන්න ඕන. සාමාන්‍ය ජීවන රටාවෙන් වෙනස් වෙච්ච දරුවෙක් වෙන්න කියලා මම අදහස් කරේ සාම්ප්‍රදායික සාමාන්‍ය ළමයි වැඩ කරන කාලසටහනක් තියෙනවා. සාම්ප්‍රදායික සාමාන්‍ය ළමයි වැඩ කරන කාලසටහනක්. උදේ නැගිටිනවා ඉස්කෝලේ යන්න පැය භාගයක් තියලා රේස්ටි වෙනවා, පාසල් යනවා, ගෙදර එනවා, අනවරනවා, පන්ති යනවා, ආයෙ එනවා, පන්තිදී වැඩ ටික කරනවා, චුට්ටක් ඕනම පාඩම් කරනවා ඉඳලා ගන්නවා. මේ සාම්ප්‍රදායික සම්මත ළමයි. ඒතර අපේ රටේ වැඩි හරියක් ඉන්නේ සාම්ප්‍රදායික සම්මත මිනිස්සු. සාම්ප්‍රදායික සම්මත මිනිස්සුන්ගේ පිරිච්ච රටක් හින්දා තමයි අපි ලෝකේ ධනවත්ම රාජ්‍ය වෙලා තියෙන්නේ. ඒ වෙලාද? අපි ලෝකේ ජීවත් වෙන සුදුසුම රට වෙලාද? මම මේ මාතෘකාව ගැන කතා කරපු හින්දා චුට්ටක් පාඩම නතර කරලා පොඩි කාරණාවක් කියලා දුන්නා. right? අපි කොච්චර සමවර්ධ දියුණු රටක්ද කියලා වලට පෙන්නනවා. බලන්නේ පාඩ ගොඩක් වැඩගත් දෙයක් පෙන්නනවා. right බලන්න මම Google එකේ type කරනවා best living country in world ඒකපත් best living country in world කියන්නේ ජීවත් වෙන්න සුදුසුම රටවල් මොනවද කියලා අහලා අන්තර්ජාලය. ඒතකොට US news කියන සංග්‍රහව quality of life එහෙම නැත්නම් ගුණාත්මක ජීවිත ගත කරන රටවල් ශ්‍රේණිගත කිරීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන සුදුසුම ඒ රටවල මිනිස්සු බොහොම ගුණාත්මක ජීවිත ගත කරන රටවල් කිහිපයක්. ඒ රටවල් මේ විදිහට ශ්‍රේණිගත කිරීමක් සිදු කරලා තියෙනවා. quality of life කියලා මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වෙලා තියෙන හින්දා මේකේ රූපෙ හැපෙන්නේ නැහැ නැත්නම් ලස්සන රූප තියෙනවා. ජීවත් වෙන සුදුසුම රටවල් වල ශ්‍රේණිගත කිරීම quality of life ranking යටතේ අංක එකේ තියෙන්නේ ශ්‍රී ලංකාව. එහෙනම් ශ්‍රී ලංකාව නෙවෙයි මොකද්ද? කැනඩාව. ඊළඟට ඩෙන්මාර්ක්. ඊළඟට ස්වීඩන්. ශ්‍රී ලංකාව වගේ දැක්ක බලන්නේ. ඊට පස්සේ නෝර්වේ. ඊට පස්සේ ඕස්ට්‍රේලියා. ඊට පස්සේ නෙදර්ලන්ත. ඊළඟට ඊපස්සේ ඉංග්‍රීසි ඊපස්සේ ජර්මනි. ඔයාලට පුළුවන් ඔයාලගේ මනස වෙනස් කරගන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ චින්තනය වෙනස් කරගන්න. ඔයාලගේ ජීවිතේ තියෙන එක හදයක්. මම කතා පටන් ගත්ත ඉඳන් තව පොඩි උදාහරණයක් දෙන්නම්. right?
ඔය කතාව පටන් ගන්න තියෙනවා පොඩි උදාහරණයක් දෙන්න. right. මේ කවුරුද? කවුද? අතේ. ඔයාලා පේනවද? අපි අර ආලෝක ගතිය වැඩි හින්දා හැදෙන්නේ නැත්නම් ඔයාලා පේනවද මේ අත්තා ගැට ගහලා ඉන්නේ? මේ පොල් ගහේ මේ අත්තා ගැට ගහලා. ගිනි අවුවේ ඉන්නේ. කන්නක් නැහැ. එහෙම නේද? මේ අත්තා ගිනි අවුවේ පොල් ගහක් ගැට ගහලා. ඇයි මෙයා මේක කඩාගෙන අර වටේ තියෙන මොනතරම් ආහාර ගස් ඇයි යන්න උත්සාහ කරන්නේ? ඇයි යන්න උත්සාහ කරන්නේ? යාළුවේ දඟල කඩන්න පුළුවන්ද? මෙයාට මේ දඟල කඩන්න පුළුවන්. කඩන්න යන්න බෑ හිතලා. මෙයා මේ දඟල කඩන්න උත්සාහ කරනවද? මං අහන්නේ මෙයා දඟල කඩන්න උත්සාහ කරනවද? මං අහන්නේ මෙයා දඟල කඩන්න උත්සාහ කරනවද? නෑ පුතේ. හැබැයි අපි දන්නවා මෙයාට මේ දඟල කඩන එක හරියට අපිට අර දුලක් කඩනවා වගේ වැඩක්. එහෙම නේද? කකුල මේක කරත් දඟල කඩලා යනවා. මොකද ඒ තරම් සද්දන්ත ශක්තියක් තියෙන සත්වයෙක් නේද? මේ හරි දඟල වැද්දකින් තියමු. මේ ගහමුට කඩද්ද පුතේ. නිකන් පිට කවන්න හැප්පුණා ගහ. එහෙමනේ? හරියට අපි අර තනකොළ ගහක් ගලවනවා වගේ මේ ගහ මෙයාට ගලවලා දානවා. ඇයි එහෙනම් මෙයා ඒ දෙක කරන්නේ නැත්තේ? සෝජකී කරු හින්දාද? නෑ පුතේ. එයා දන්නේ යක් ශක්තිය. මම අහනවා ඔයාලගේ ප්‍රශ්නයක්. අයිලන්ඩ් ප්‍රස්ට් වෙනවා කියලා දැඩි අධිෂ්ඨානයක් හිතේ ඇති කරගත්ත දරුවෝ ඉන්නවා. මම මොනවාද කියලා. මහණේ එයි ඔයාලත් මේ වගේ. ඔයාලත් මේ වගේ. ඔයාලා සතු ශක්තිය තියෙනවා, මානසික ශක්තිය තියෙනවා. හැබැයි ඔයාලා මානසික පරාජිතය වෙලා ඉවරයි. ඔයාලා මානසික පරාජය බාරගෙන ඉවරයි. හදවතින් අහන්න. මම ඔයාලගෙන් අහන්නේ නැහැ මේ ප්‍රශ්න. ඔයාගේ හදවතින් අහන්න. ඔයා ලංකාවේ පළවෙනි එක සූදානම් වුණාද කියලා. පහුගිය දවස්වල මම කිව්වනේ අයිලන්ඩ් ප්‍රස්ට් වැඩ කරන්න ඕනේ කියලා. කිව්වා නේද පුතේ? මම අහනවා ප්‍රශ්නයක්. ඔයාගේ මනසින් අහන්න මේ ප්‍රශ්නේ. ඔයාගේ සිතෙන් ඔයා අහන ප්‍රශ්නේ. ඔයා ඒ සඳහා සූදානම් වුණාද කියලා. නැත්නම් ඒකත් තවත් රසකතාවක් විදිහට මෙතන හරියට ගියාද? ඔයා සූදානම් වෙන්නේ නැහැ නේද පුතේ? නෑ. ඇයි? ඔයාගේ ශක්තියන් හඳුනගෙන නැහැ. ඔයා මනසින් පරාජය වෙලා ඉවරයි. ඔයා මනසින් පරාජය වෙන හේතුව මම කියන්නම්. මේ තව උදාහරණයක්. මේ කුංචි අකඩ බටේක කුංචි දංගලක් දාලා සත්තම් දැතෙක් ගැට ගහලා තියෙනවා මඩ වගුර. අනේ මේ අහිංසකයා මේක ගොඩාක් හයි ඇති. මේක ගොඩාක් හයි ඇති කියලා කවුරු මෙහෙක් කරන්නේ. නිකවට හරි කවුරු මෙහෙක් කරලා බැලුවා නම් මදුරෙක් කාලා හරි ඔක්කත්. තේරුණානේ? හරි. මේක මෙහෙම වෙන්න හේතුව අර අපේ මේ දරුවෝ කිව්වා වගේ මෙන්න මේක. ඇයි? එයා කුංචි කාලේ තමයි මේ දංගලේ යාර දැම්මේ. එයා පුංචි කාලේ. එයා පුංචි කාලේ දඟල කඩන්න උත්සාහ කළාද නැද්ද? උත්සාහ කරා. පාර වෙනවා. එයා ගොඩක් උත්සාහ කරනවා මේ දඟල කඩා ගන්න. අදිනවා. හැබැයි මෙයාට මේක කඩා ගන්න පුළුවන්ද? එයා පුංචි. එයාට ලොකු ශක්තියක් තියෙනවද? එයාගේ ශරීරයේ සතු ලොකු ශක්තියක් නැති හින්දා මෙයාට මේ දඟල එයා පුංචි කාලේ කඩා ගන්න බැරි වෙනවා. මෙයා උත්සාහ කරලා බැරිම තැන නිගමනයකට එනවා. මොකද්ද? මේ දඟල ගොඩක් හයියයි. මේ ගහ ගොඩක් හයියයි. මට කවදාවත් මේක කඩන්න බෑ. අන්න දුක්ඛ මානසිකත්වය වලට ආවා. තවමත් මේ මානසිකත්වය වලට. පුතේ ඔයා 1 2 3 වසරේදී උත්සාහ කරා. මම දන්නවා ඔයා ශිෂ්‍යත්ව පාසෙන් ශිෂ්‍යත්ව වෙනුවෙන් 1 2 3 වසරවලදී ගොඩක් උත්සාහ කරා. සමහර දැන්වලදී ඔයා පරාජය වුණා. එහෙම නේද? ඔයා පරාජය වුණා. ඒ පරාජය වෙච්ච මානසිකත්වයේ මත ඔයාට වඩා දක්ෂයෝ ගැන හිතන් ඉන්නවා. ඔයාට වඩා වැඩෝ ගැන ඔයාගේ මනසේ ඉඩක් දීලා තියෙනවා. අන්න හදවතින් ඔයාට වැඩි දක්ෂයන්ට ඉඩ දීලා නැත්නම් ඔයාගේ මනසේ කියලා ඉඩ දීලා තියෙන පුතේ. ඔයාට වැඩි විශිෂ්ටයි, ඔයාට වැඩි පට්ට වැට්ටෝයයි හිතාගත්තු පිළිසක් ඔයාගේ ඔළුව තුල ඔයාගේ මනසේ වායිද ඉන්න කරලා. හරි? දැන් ඔයාලා මතක් වෙනවා මම කියනකොට කාටද මේ තැන් දුන්නේ කියලා. ඔයාට වැඩි දක්ෂයයි සම්පත ඔයාගේ පන්තියේ කී දෙනෙකුට ඔයා ඉඩ දුන්නාද කියලා. ඔයා මනසේ ඉඩ දීලා ඔයා පරාජය බාරගෙන. පරාජිත මානසිකත්වය මානසික රෝගී ඉවරයි. තේරුණානේ? පරාජිත මානසිකත්වය. ඉතින් ඔයා තවත් සාම්ප්‍රදායික මෙහෙම කෙනෙක් විතරයි. ධනවතාවෙන් උත්සාහ කරන්නවත් නැහැ. ડોක්ටර් කෙනෙක් කියලා BMW එකක් කරන් රවුමක් ගියා නම් ඒ හොඳටම ඇති ජීවිතේ දිනුවා. ඔච්චරයි අපේ ළමයි කරන්නේ. හරි. ජීවිතේ දිනනවා කියලා අපේ රටේ අපේ ගොබ්බ මානසිකත්වය හදලා දින්නේ. ජීවිතේ දිනනවා කියන්නේ BMW එකක් කරන් ડોක්ටර් කෙනෙක් වුණා නම් හරි. ඔන්න ජීවිතේ දිනුවා. හරි මේ වගේ. පුංචි කාලේ ඉඳන් ඔයාලගේ දෙමව්පියෝ ඉඳලා
මොන්ටිසෝරි ගුරුවරයෙක් ඉඳන් මේක ඔක්කොම මානසිකත්වවල වලට දාලා දෙන්න පුතේ. හරි. එහෙනම් මේ මානසිකත්වයෙන් මිදෙන්න. සූදානම්ද මිදෙන්න? මම අහන්නේ සූදානම්ද මිදෙන්න? සූදානම් නේද? හොඳට මතක තියාගන්න පුතේ. ඔයා තවත් කෙනෙකුට දෙවෙනි නම්, ඔයා තවත් කෙනෙකුට මනස ඉඩ දීලා තියෙනවා නම් ඔයාට වඩා විශිෂ්ටයෙක් විදියට. අන්න ඒ දීපු තැන නැති කරලා දාන්න. පළවෙනි එක තමන්ගේ මනස තුල ඇති කරගන්න විශිෂ්ට මානසිකත්වය. ඔයාට බැරි උනේ ඔයා පුංචි කාලේ පුතේ. ඔයාට වැරදුනා නම් වැරදුනේ ඔයා පුංචි කාලේ. ඊලෝන් මස්ක් යවපු චන්ද්‍රිකා 6ක් කඩාගෙන වැටෙනවා පුතේ. එහෙනම් ඊලෝන් මස්ක් වැඩේ අතහැරලා දානවා. හැබැයි ඊලෝන් මස්ක් අන්න දැන් අඟහරු ලෝකේ ජනාවාස හදනවා. ඊලෝන් මස්ක් අඟහරු ලෝකේ යන වාහන හදනවා. හදලා ඉවරයි පුතේ. හරි. අවුරුදු 2-3කින් අභ්‍යවකාශ අවුරුදු 2022 දී ආගේ ටාගට් එක අපි 2023 දී කියලා උසස් පෙළ පන්තියන කාලේ විතර වෙද්දී ඔයාලට අහන්න ලැබෙයි පුතේ. අභ්‍යවකාශයට සංචාරකයෝ යන ගමන් ආරම්භ කළා. ඉතින් එහෙම විශිෂ්ට මානසිකත්වයක් මේ මිනිස්සුන්ට ඇති වුණේ පුතේ. එයාලා අර වගේ බෑ කියන තැන හිතුවේ නැති. වරදිනවා තමයි පුතේ. වරදිනවා පරදිනවා අනන්තව. හැබැයි වැරදි උත්සාහ කරන මනුෂ්‍ය ජීවිතේ දිනනවා. ඒ වගේ උත්සාහවත් වෙන ජීවිතය. හරි. ඒ වගේම තව දෙයක් මම කියන්නම්. ඔයාලගේ වයසේ ඉන්න ගොඩක් අය මේ විදියට මානසික වැටිලා ඉන්නවා. ඒ මානසික වැටිච්ච පිළිස අතර ඔයාට මානසික විශිෂ්ටයෙක් වෙන්න පුළුවන් නම් ඔයාට මේ තරගයේ දිනන එක මහ දෙයක් නෙමෙයි නේද? ඔයාට මේ තරගයේ දිනන එක මහ දෙයක්. එහෙනම් පළමු කාරණය ඔයා මානසික විශිෂ්ටයෙක් වෙන්න උත්සාහ කරනවා. ඔයාගේ මනස තුළ තියෙන පරාජිත සිතුවිලි ඔළුවෙන් අයින් කරලා දාන්න උත්සාහ කරනවා. පුතේ මිනිස්සු ජීවිත දිනුවේ පාඩම් කරලා නෙමෙයි. මිනිස්සු ජීවිත දිනවල යන්නේ පාඩම් කරලා මිනිස්සු ජීවිත දිනුවේ පාඩම් කරලා නෙමෙයි. මිනිස්සු ජීවිත දිනුවේ පුතේ ඔවුන්ගේ මනස තුළ විශිෂ්ට සිතුවිලි ඇති කර ගැනීම. එච්චරයි. බුදුහාමුදුරුවෝ තිබුණේ බුදු වෙනවා කියලා දැඩි අධිෂ්ඨානයක්. මම හරියද බුදුහාමුදුරුවෝ පාඩම් කරලා දුන්නේ අධිෂ්ඨානය. අධිෂ්ඨානයේ නේද පුතේ මම මේ කියන්නේ? එහෙම නේද? සිතුවිල්ලක් නේද අධිෂ්ඨානයක් කියන්නේ? එහෙනම් සූදානම් වෙන්න මගේ පුතේ. වෙනස් වෙන්න සූදානම් වෙන්න. අපි වෙනස් වෙන්න. අපි වෙනස් වෙලා බලමු. අපිට දිනන්න පුළුවන් එක. එහෙනම් මේ පාර ඔයාලා ඉදිරියේදී මුණ දෙන විභාගවලදී වාර විභාගවලදී පළවෙනි වාර විභාගෙ දිනවද ඉස්කෝලේ? කිව්වේ නැතම නේ. පළවෙනි වාර විභාගෙ පාත්තා නැහැ කියලා තාරාචි එන්නේ ඇවිල්ලා තියෙනවා. මොකක්ද? දැන් වාර විභාගයක් තියෙනවා ඒකේ තවරසතියේ. අපේ මන්දිර අපරසතිය විභාගයක් තියෙනවා කිව්වනේ නේ. අපරසතිය විභාගයක් තියෙනවා. ඉතින් පුතේ දැඩි අධිෂ්ඨානයක් මනසේ ඇති කරගන්න. මම තවත් කෙනෙකුට දෙවෙනි වෙන්නේ නැහැ කියලා. දැඩි මානසිකත්වයක් ඇති කරගන්න මම විශිෂ්ටයෙක් වෙනවා කියලා. හැබැයි පළමු වර දෙවෙනි වර වාට ඒක කරන්න බැරි වෙයි. හැබැයි දවසක ඔයා ඒක කරයි. උත්සාහය අතාරින්න. තේරුණානේ? right. එහෙනම් අපි යමු අපේ මාතෘකාවට. මොන මම අද ලොකු දෙයක් ඔයාලට කිව්වා. හැබැයි මේක තවත් එක් කතාවක් නෙමෙයි. මම කවදාවත් මගේ පන්තියේ කතා කියලා නැහැ. මගේ පන්තියේ මම කවදාවත් කිසිම පන්තියක කතා කියලා නැහැ. මම හැමදාම උත්සාහ කරේ අර මානසිකත්වය වෙනස් කරන්න. හරි? මම ඒක කරා. දැන් මේ පාර වාර විභාගෙත් මට ඒක කරන්න පුළුවන් වුණා. හැම පාසලකම අහඹුවක් වෙන්න බෑනේ. හැම පාසලකම වැඩිම ලකුණු ගන්න ඕනේ නේ. එකපාරට අපිට ඊලෝන් මස්ලා වෙන්න පුළුවන්ද? බෑ. එකපාරට අපිට ලෝකෙ ලොකුම ධනවත් වෙන්න පුළුවන්ද? බෑ. ඉස්සෙල්ලා මේක දිනවනේ. අපිට තියෙනවානේ අභියෝගයක් ජීවිතේ. අපි ඒ අභියෝගේ ඉස්සෙල්ලා දෙන්නේ. මොකක්ද අභියෝගය? සාමාන්‍ය කරලා කියන අභියෝගය. එහෙම නේද? ඊළඟ පාසල් වාර විභාග කියන අභියෝගය. අපි ඉස්සෙල්ලා ඒ අභියෝගයට මුහුණ දීලා අපේ ශක්තිය හඳුනගමු. අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ අපේ ශක්තිය හඳුනගමු. තේරුණානේ? එහෙනම් පළවෙනි උදාහරණය අපි දුන්නේ ඇඹරූ කම්පියුටර් රැහන්. ට්විස්ටඩ් පෙයා කේබල්. ඇඹරූ කම්පියුටර් රැහන්. මම පෙන්නන ඇඹරූ කම්පියුටර් රැහනක ඡායාරූපයක් right. මේ තියෙන ඇඹරූ කම්පියුටර් රැහන. right. ඇඹරූ කම්පියුටර් රැහන. වාට පේනවා මේකේ වයර් දෙක එකට අඹරලා නේද පුතේ තියෙන්නේ? වයර් දෙක ගන්න එකට අඹරලා. මම තව චුට්ටකින් මේ කේබල් එක ගියාලා දෙන්නම් නම්. ඒකේ නම් පුතේ කාර්යය ඇති. මේ වයර් එකිනෙක වයර් යුගල වශයෙන් එකිනෙක අඹරලා. මේ විදිහට වයර් යුගල විදිහට එකිනෙක අඹරලා තියෙන හින්දා තමයි අපි මේකට කියන්නේ මොකක්ද කියලාද? ඇඹරූ කම්පියුටර් රැහන් කියලා කියන්නේ. තේරුණානේ? ඇඹරූ කම්පියුටර් රැහන් කියලා කියන්නේ ඒකයි. right. අපි ලියමු. මෙහි වයර යුගල පැකින් මෙහි වයර යුගල පැකින්
එකිනෙක අඹරා මෙහි වයර යුගල බැගින් එකිනෙක අඹරා එහි වයර යුගල බැගින් එකිනෙක අඹරා සකස් කර ඇති බැවින් මෙහි වයර යුගල බැගින් එකිනෙක අඹරා සකස් කර ඇති බැවින් ඇඹරු කම්බි යුගල රැහන් ලෙස හඳුන්වයි. ඇඹරු කම්බි යුගල රැහන් ලෙස හඳුන්වයි. ඇඹරු කම්බි යුගල රැහන් ලෙස හඳුන්වයි. මේවා ප්‍රධාන ආකාර දෙකකි. 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 right. ඇඹරු කම්බි යුගල රැහන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා පුතේ. මේ ප්‍රධාන ආකාර දෙක එකක් අපි කියනවා එළියන පළවෙනි එක අපි කියනවා වැසුණු එක ඉස්සෙල්ලා නොවැසුණු ඇඹරු කම්බි යුගල රැහන් දෙවෙනි එක අපි කියනවා වැසුණු ඇඹරු කම්බි යුගල රැහන්. නොවැසුණු ඇඹරු කම්බි යුගල රැහන් සහ වැසුණු ඇඹරු කම්බි යුගල රැහන්. නොවැසුණු ඇඹරු කම්බි යුගල රැහන් වලට අපි කියනවා UTP cable කියලා. Unshielded twisted pair. වැසුණු ඇඹරු කම්බි යුගල වලට අපි කියනවා STP කියලා. අපි බලමු මොකද්ද මේ නොවැසුණු සහ වැසුණු ඇඹරු කම්බි කියලා කියන්නේ. right. මම ඔයාලට පෙන්නන්නම් නොවැසුණු ඇඹරු කම්බි යුගල රැහනක් සහ වැසුණු ඇඹරු කම්බි යුගල රැහනක්. මේ තියෙන්නේ වැසුණු ඇඹරු කම්බි යුගල රැහනක්. ඒ වගේම මේ තියෙන්නේ මම අර ඉස්සෙල්ලා ඔයාලට පෙන්නුවේ නොවැසුණු ඇඹරු කම්බි යුගල රැහනක්. මොකක්ද ඔයාලට මේ දෙකේ පේන වෙනස්කම් දෙක? මේක නොවැසුණු ඇඹරු කම්බි යුගල රැහනක්, මේක වැසුණු ඇඹරු කම්බි යුගල රැහනක්. මොකද්ද පුතේ මේක ඔයාලා දැක්ක වෙනස? මේක ඔයාලට පේනවද මේ වයර දෙකේම වයර යුගල එකිනෙක අඹරලානේ තියෙන්නේ. වයර යුගල එකිනෙක අඹරලා. මේ වයර එකිනෙක අඹරපු වයර යුගල වටේට පරිමාරක ඊයම් කොලාවරණයක් දාලා තියෙනවා පේනවා නේද පුතේ? මේකේ අමතර ඊයම් කොලාවරණයක්. මේකේ මොකුත් තියනවද? නැහැ. එතකොට මේකේ ඇයි මෙහෙම ආවරණයක් දාන්නේ? මේ ආවරණයක් දැමීම තුලින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ ආවරණයක් දැමීම තුලින් right. මම මෙහෙම කියලා දෙන්නම්. මම පොඩි උදාහරණයක් කියලා දෙන්නම්. right. ඉතින් මගේ ජීවිතයේ අත්දැකීමක් කියන්න මේ හා සම්බන්ධයි. මම 2012 විශ්වවිද්‍යාලයෙන් 2012 අග විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා ඉස්සෙල්ලාම නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් ජාලකරණ ඉංජිනේරුවෙක් විදිහට සේවයට තමගේ රැකියාව නැත්නම් මටපත් වෙන්න ජාලකරණ ඉංජිනේරුවෙක් විදිහට. ඉතින් නෙට්වර්ක් ඉංජිනේර කෙනෙක් විදිහට තොරතුරු සංවේදන නියෝජිත ආයතනයේ කියලා කියන්නේ RCTA රජයේ තොරතුරු සංවේදන නියෝජිත ආයතනය. නේ මේ නියෝජිත ආයතනයේ ජාලකරණ ඉංජිනේරුවෙක් විදිහට ඉස්සෙල්ලාම උඩරගෙන රස්සාවට ගියා. එතකොට ඔය රුපියල් වකවානුව 2012 13 වකවානුවේ තමයි පුතේ 12 13 ඒ වකවානුවේ තමයි මේ අර වලගේ ඉස්කෝලවල තියෙන මේ තාක්ෂණ විද්‍යාගාර වටේ පොලිස් ස්කෝලත් එහෙමත් තියෙනවනේ තාක්ෂණ විද්‍යාගාර අපි ඉස්සර වගේ මහින්දෝදේ තාක්ෂණ විද්‍යාගාර දැන් නම් මහින්දෝදේ කියලා නෑ මම හිතන්නේ තාක්ෂණ විද්‍යාගාර කියලා කියන්නේ තියෙනවද
මෙහි දෙකක් තියෙනවානේ. මේ පරිගණක විද්‍යාගාරයේ තියෙන මහින්දියෝ තියෙන ඒකක් තියෙනවානේ, කම්පියුටර් ලැබ් එකක් තියෙනවානේ. රයිට්. එතකොට මෙන්න මේ කම්පියුටර් ලැබ් ආශ්‍රිතව මේ පරිගණක විද්‍යාගාර ආශ්‍රිතව කම්පියුටර් ලැබ් එකේ හැම කම්පියුටර් ඉන්ටර්නෙට් තියලා තියෙනවානේ. එතකොට මෙන්න මේ නෙට්වර්ක් එක මේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ඩිසයින් කරේ මුළු දකුණු පළාතම මමයි තව නෙට්වර්ක් ඉන්ජිනියරින් දෙන්නෙක් කියලා. ඉතින් දකුණු පළාත බාරව අපි තුන් දෙනා තමයි. ඉතින් එතකොට අපි කරන්නේ පාසලෙන් පාසලට ගොඩනැගිල්ල හැදුවට පස්සේ කම්පියුටර්ස් තියෙන පරිගණක මේ තියෙන ස්ට්‍රක්චර් එක කම්පියුටර් කොහොමද කියන්නේ කියලා ඩිසයින් එක කරලා නෙට්වර්ක් එක ඩිසයින් කරලා නෙට්වර්ක් එක කරන විදිය ආකිටෙක්චර් එක හදලා දෙන්න කියලා අපි කරා. ඉතින් මේ විදිහට අපි ලැබ් එකෙන් ලැබ් එකට මුළු දකුණු පළාත පුරාම ගාන අතර සම්බන්ධට කම්පියුටර් තියෙන තැන් වලට ගිහිල්ලා ඒක ඩිසයින් කරනවා නෙට්වර්ක් එක බලනවා ඒ නෙට්වර්ක් කරන අයට පොලිස් දෙන්න තමයි ඉතින් මේ දවස්වල කරන්නේ. ඉතින් ඒක බාහිර විදිය අපි. ඉතින් මේ දවස්වල පුතේ දැන් අපි ඔන්න දැන් ඕපන් කරන්න ඕන මෙන්න මේ පරිගණක විද්‍යාගාර ඕපන් කරන්න ඕන මෙන්න එතකොට දැන් අපි දාන ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකේ ඕක කම්පියුටර්ස් තියලා තියෙනවානේ. නේ අපි මේක සිස්ටම් ඔක්කොම තියෙන කම්පියුටර් ඔක්කොම කියලා අපි එක පැත්තකින් මෙහෙම පොළවේ අපි ගෙනල්ලා නෙට්වර්ක් කේබල් එක මේක සම්බන්ධ කරනවා. ඊළඟට ඉලෙක්ට්‍රික් වයරින් එක මේ පැත්තෙන් ගාලා කම්පියුටර් සම්බන්ධ කරනවා. ඒ කියන්නේ නෙට්වර්ක් කේබල් එක අතර. ඒ කියන්නේ ওই කේබල්නේ. ওই කේබල් තමයි තියෙන්නේ. මේ නෙට්වර්ක් කේබල් එක දැන් ওই කේබල් තමයි අර ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකේ ඉන්ටර්නෙට් ඇවිල්ලා තියෙන්නේ. මේ කේබල් එක දැකලා තියෙනවද උසම් බලන්න මට ඒක ගන්න බැහැ ඉතින්. මේ කේබල් එක දැකලා තියෙනවද? අර ඩයලොග් බෝඩ් ටෙලිකොම් රවුටර් එක ගත්තාම කහපාට කේබල් එකක් හම්බුණානේ. මේක අපල බලන්න ගෙදර ගිහිල්ලා. දැන් අපි වයර් එක. අතුලේ දේව ආගෙ බලන්න කපන්න වෙනවා. රයිට්? අන්න ඒ වයර් එක. හරි? අඟුරු කම්පියුටර් එක. අරවල ගෙදර තිබිලා නේ බඩු. රයිට්. ඊළඟට මෙන්න මෙහෙම සම්බන්ධ කරලා. හරි? ඉතින් ඔන්න ඕපනින් එක දවස් කිට්ටු වෙනකොට එහෙම ඔන්න 4 වටේ ඉස්කෝල වලින් කෝල් එනවා. දැන් අපි ටෙස්ට් කරලා ඉන්ටර්නෙට් ස්පීඩ් ටෙස්ට් කරලා ස්පීඩ් ලැබ් එක හදලා තියලා එනවා. මේ ඉස්කෝල වලින් අහිමින් කෝල් එනවා සර්විට. ස්ටොප් පද්ධතිය තියෙනවා මේ පද්ධතිය අන්තිම නේද විතරයි මේ ඉන්ටර්නෙට් එක කරන්නේ. මොකද කියලා අපි නමස් ඉතින් දඩවලේ අපි යනවා දැන් මේ ලාව විතරයිනේ ඕපනින් එකට තමා ගියාම පස්සේ බලපෑම් මොකක්ද ගන්නවද වෙලා තියෙන්නේ. ඉස්කෝලේ ICT ගුරුතුමිය ඉන්නවනේ. ගුරුතුමිය අලවල ලැබ් එක පුරාම සමනැල්ලෝ. අලවල බැලුම් මොලේ ඉල්ලලා අනිත් කම්පියුටර් වල මල් අලවල අර මේ වයර් එක මෙහෙම දෙපැත්තෙන් දිනනකොට කැතයිනේ. වයර් දෙක දාලා එකතු කරලා වයර් දෙක මෙහෙම එකතු කරලා. කොහොම වයර් දෙක එකතු කරලා ගහලා දෙලෝටේ. අස්සර වයර් වේට් නැහැ කොහොම ලස්සනට දිනන ලැබ් එක නීට් එක. හරි? එතකොට මේ වයර් දෙක මෙහෙම එකතු කරනවා. එකතු කරනවා ෂෝට් වෙලා නැහැ වයර් දෙක මෙහෙම තියලා දෙලෝටේ කරනවා. නැත්නම් වයර් දෙක එකට තියලා අර පේන්නේ නැති වෙන හදලා. මොකෝ ඉන්ටර්නෙට් ස්ලෝ වෙන්නේ. මේක ඉන්ටර්නෙට් ස්ලෝ වෙන හේතුව තමයි මෙන්න මේ. අන්තර්ජාල ස්පීඩ් එක නැත්නම් ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩු වෙන හේතුව තමයි දැන් මේ නෙට්වර්ක් කේබල් එක තියෙනවානේ. අපි හිතමු මෙන්න මේ නෙට්වර්ක් කේබල් එක කියලා. මම දැක්කනේ මේ නෙට්වර්ක් කේබල් එක ඇතුලේ වයර් එකක් නෙදෙන්නේ. වයර් එකක් ඇතුලේ කම්බියක් නෙදින්නේ. මේ වයර් එකක් තුලින් කම්බියක් තුලින් ගෙනියන්න පුළුවන් මොනවා විතරයිද පුතේ? කම්බියක් තුලින් ගෙනියන්න පුළුවන් වයර් එකක් තුලින් ගෙනියන්න පුළුවන් මොනවා විතරයිද? විද්‍යුතය විතරයිනේ. වෙන කිසි දෙයක් ගෙනියන්න පුළුවන්ද? ගෙනියන්න බෑ. විද්‍යුතය විතරයි සංනායනය කරන්න පුළුවන්. ඉතින් තාප්පතොරතුරු අන්තර්ජාලය නැත්නම් ඉන්ටර්නෙට් කියලා කියන්නේ අපි පරිගණකයට තාප්පතොරතුරු ගලා ගැනීමනේ. ඒතකොට මේ තාප්පතොරතුරු විද්‍යුතයක් විදියට තමයි මේ වයර් එක කරනවා යන්නේ. පුංචි විද්‍යුතයක්. ඉතින් මෙන්න මේ නෙට්වර්ක් කේබල් එකේ බොහොම පුංචි විද්‍යුතයක් මිලි වෝල්ට් ගානක් ආසන්න වශයෙන් මිලි වෝල්ට් 5ක විතර පුංචි විද්‍යුතයක් තමයි සංනායනය වෙන්නේ අන්තර්ජාලයේ විදියට. ඊළඟට මේ අර අපි දුරහින් තියලා තිබුණානේ කරන්ට් කේබල් එක. ඒ කම්පියුටරේට විදුලිය කියන කේබල් එක. ඉතින් දැන් මම මෙහෙන් අදින්නම් ඔන්න විදුලිය කියන කේබල් එක ටිකක් දුරසින් තමයි අපි තියන්නේ. හරි? දැන් මට කියන්න මේ කම්පියුටරේට විදුලිය එන මේ කේබල් එකේ වෝල්ටේජ්තාවය කොච්චරද? කොච්චර වෝල්ටේජ්තාවයක් ගලාගෙන යනවද? මේ ප්‍රධාන විදුලිය කොච්චරද? 230 වෝල්ට් නේ. ඊවස ප්‍රධාන විදුලිය වෝල්ට් 230 විදුලියක් කොහෙන් ගලාගෙන. මේකේ මිලි වෝල්ට් ගන්න. අර විද්‍යාව සමහරට ඉගෙනගෙන නැති ඉගෙනගෙන නැත්නම් බුද්ධිසර්ගෙන් අහලා බලන්න සංනායකයක ධාරාවක් ගලන් යද්දි මොකද වෙන්නේ? ඒ වටේට සංනායකයක ධාරාවක් ගලන් යද්දි ඒ වටේට විද්‍යුත් චුම්බක ශේෂ්ඨයක් හට ගන්නවා නේද? ඒ වටේට විද්‍යුත් චුම්බක ශේෂ්ඨයක් හට ගන්නවා. right. ඉතින් මේ මිලි වෝල්ට් ගානක් ගෙනියන නෙට්වර්ක් කේබල් එක වටේ ඉතා පුංචි චුම්බක ශේෂ්ඨයක් හට ගන්නවා. වෝල්ටීයතාවය මතලේ කරලා පවතින. ඊළඟට වෝල්ට් 230ක් වගේ ලොකු විදුලියක් ගෙනියන මේ වයර් එක වටේ ටිකක් ලොකු චුම්බක ශේෂ්ඨයක් හට ගන්නවා.
තේරුණාද? ටිකක් ලොකු චුම්බක ශේෂ්ත්‍රයක් හටගන්නවා. ওই විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රය පාවිච්චි කරලානේ මෝටරේ එහෙම වැඩ කරන්නේ. සන්නායක ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රය පාවිච්චි කරලා මෝටරේ අර ඩිල්ඩෝම් බෙල් එක අන්නෝනේ චුම්බක ශේෂ්ත්‍රය පාවිච්චි. ඉතින් කොහොම හටගන්නවා? ඉතින් පුතේ මේ මෙයාගේ ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රය පොඩි කූඹියෙක් වගේ නම් මේකේ ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රය මොකෙක් වගේද? අලියෙක්. කූඹියයි අලියයි වගේ. දැන් අපි කූඹියයි අලියයි මෙහෙම දුරකින් තියලා ආවේ. නේ? ඉක්කොයි දීට මොකද දෙන්නේ? කූඹියයි අලියයි තියලා එකට. කූඹියයි අලියයි එකපාර එකට යන්න ගියාම මොකෝ වෙන්නේ? කූඹියට බැගිලා අලියා වැරෙනවා. එහෙනම් අලියට බැගිලා කියනවා නේද උදේ? නේ? අනේ ටීචර් මොකක්ද කරලා දෙන්නේ? ආලියට පාගලා කූඹියව. මේ දෙක එකතු කරපු ගමන් මේකේ චුම්බක ශේෂ්ත්‍රය මේකේ චුම්බක ශේෂ්ත්‍රය මත බලපන් දැන් කාන්දම් ශේෂ්ත්‍ර අතර ආකර්ෂණ විකර්ෂණ ඇති වෙනවනේ නේ කාන්දම් කැලයක් එක කිට්ටු කරන් ගියාම දැකලා තියෙන්නේ ඉතින් චුම්බක ශේෂ්ත්‍ර අතර ආකර්ෂණ විකර්ෂණ ඇති වීම නිසා මේකේ අන්තර්ජාල ගමනාගමනයට බාධා ඇති වෙනවා තේරුණා නේද දත්ත සංවේදනයට බාධා ඇති වෙනවා අනේ ඉන්ටර්නෙට් ස්ලෝ අපි ආයෙ මේක ගලවලා දෙපැත්තට දුරස් කරලා එනවා ඊට ඔය වැඩේ කරන්න එපා කියලා ආයෙ කිට්ටු කරනවා බලන්න ඉස්කෝලේ ගිහින් ඔය වැඩේ කරන්න කියලා වයර් දෙකක කිට්ටුවෙන් දාලා තියෙනවා ඉස්කෝලේ ගියාම කම්පියුටර් ලැබ් එකේ කම්පියුටර් එහා පැත්තට ඉඳලා බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙන කේබල් එකයි නෙට්වර්ක් කේබල් එකයි පවර් කේබල් එකයි කරන්නේ උච්චර කිව්වත් හරි ඊට පස්සේ මොකෝ වෙන්නේ ඉස්කෝලේ ඉන්ටර්නෙට් ෆ්ලෝනේ right ඉතින් right දැන් තේරෙනවද තාම මේ ICT කරගන්න කියන්නේ කොච්චර නොදන්න දේවල් තියෙනවද කියලා දැන් තේරෙනවද සමහර ගෙදර කම්පියුටර් එකකට අර කහපාට කේබල් එකෙන් නම් ඉන්ටර්නෙට් ගත්තේ අර ගෙදර ගිහින් බලනවානේ ගෙදර කළුපාර පවර් කේබල් එකත් එක්කද ගිහිල්ලා තියෙන කියලා. එහෙම ගිහිල්ලා නම් අර කේබල් එක පොඩ්ඩක් කියන්න. දෙක අතර අඟල් 9ක 10ක පරතරයක් තියෙනවා ඇති. අඩි රූලක පරතරය තියාගන්න තියෙනවා ඇති. මොකද මහා ලොකු චුම්බක ශේෂ්ත්‍රයක ඇති වෙලා තියෙනවා. තේරුණා නේද පුතේ? right. අන්න චුම්බක ශේෂ්ත්‍රය. ඉතින් මේ වයර් එකිනෙක අඹරලා තියෙන්නේ මොකද දන්නවද? දැන් අර වයර් එක මෙහෙම එකිනෙක අඹරලානේ තියෙන්නේ ඔහොම. එතකොට පුතේ මේකේ චුම්බක ශේෂ්ත්‍ර හටගන්න දිශාගතිය එකිනෙකට වෙනස් වෙනවා. චුම්බක ශේෂ්ත්‍ර හටගන්න දිශාගතිය එකිනෙකට වෙනස් වුණාම පුතේ ඒ චුම්බක ශේෂ්ත්‍ර මගින් අර ඇති වෙන බලපෑම ටිකක් කවම කරගන්නවා. එහෙනම් වයර් එකිනෙක අගලින් මුලින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බාහිර විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර වලින් ඇති වෙන බලපෑම අවම කර ගැනීම. තේරුණා නේද? එතකොට අර විදියට පරිමාණක ආවරණයක් ඇදීමෙන් තවදුරටත් බලාපොරොත්තු වෙනවා. තවදුරටත් බාහිර චුම්බක ශේෂ්ත්‍ර වල ඇති වෙන බලපෑම අවම කරනවා. එතකොට STP UTP වලට වඩා STP ගුණාත්මක වැඩි. එහෙම නේද? ගුණාත්මක වැඩි. හරියට කඩේට ගිහලා පාංගෙඩියක් කිල්ලුවාම ගමේ කඩේට ගලාලි දෙන්නේ හතර පොලේ කොටු පාංගෙඩියක්. එහෙම නේ? ආයෙ හතර පොලේ දෙදුවේ නෝත් නැහැ. බඩත් එළිය ගාගෙන ඉඳලා එක් කල ගන්න පාංගෙඩිය එක් කල අදාසයක් උඩින් තියලා දෙනවනේ. right. ඒක මොකක් වගේද? නොවැසුණා පුළුවන් කම්පියුටර් එක. ආවරණයක් නැහැ නැස්ස වහවහ තිබිලා මුදලාලි මෙහෙම කසකස ඉඳලා ගත්ත පාංගෙඩිය. හැබැයි පුංචිටියට කියලා පාංගෙඩියක් කිල්ලුවම එයාලා දෙන්නේ කවර් කරපු පාංගෙඩියක්. එහෙම නේද? එයාලා දෙන්නේ කවර් කරපු එකක් නේ. ඒක ගුණාත්මකතාවය මොකද වෙන්නේ? වැඩි නේ. එහෙනම් UTP වලට වඩා STP quality වැඩි. ගුණාත්මකතාවය වැඩි. ගෙදර ගිහින් බලන්න කහපාට කේබල් එක STP ද UTP ද කියලා. පිටින් බලුවම මේ දෙක වෙන් කරලා අඳුර ගන්න බෑ. අපලම් බලන්න. අද ගිහලා කපලා බලන්නම වෙනවා තමයි. හරි. ඒක නම් කමක් නැහැ කියමු. ඊළඟට මම කපලා බලන්න කියන වයර් එක කපලා බැලුවාට පස්සේ තමයි ප්‍රශ්න වෙන්නේ. හොඳේ. ඊළඟ එක සමක්ෂක කරලා ගන්න. right. දැන් මේක තේරුණා නේද පුතේ? right. අපි එහෙනම් පළවෙනි මාතෘකාව ලියමු. නොවැසුණු එහෙම ලියන්න එහෙම. දැන් අපි අඟුරු කම්පියුටර් කරන හැන් කියලා මේ මාතෘකාව ලියලා තියෙන්නේ. දැන් වෙන පාර පැනකින් චුට්ටක් ඉස්සරහට කරලා ඒ යටතේ තියෙන අනු මාතෘකාවක් ඉදිරියට ලියන්න. නොවැසුණු අඟුරු කම්පියුටර් කරන අපි කියනවා unshielded twisted pair.
पेन्ना right में unshielded twisted pair है unshielded twisted pair और केबल का रंग नाम unshielded twisted pair केबल का unshielded twisted pair ඒ කියන්නේ නොවැසුණු ඇඹරු කම්පි වල right so මගේ අතේ මේ තියෙන්නේ unshielded twisted pair cable එකක් මේ ඔයාලට බලන්න පුළුවන් වෙන තමයි මම මේ වයර් එක මේ පළලා දෙන්නේ ඉතින් ගිහින් ඔයාලා බලන්න මේ තියෙන වයර් එකකින් අඹරලා දෙන්නේ හොඳේ ඊට පස්සේ මේ විදිහට වයර් එක තියෙනවා ඔයාලා ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකේ තියෙන මේ වයර් මෙන්න මේ සම්බන්ධකය මේ කනෙක්ටර් එකට අපි කියනවා RJ45 සම්බන්ධකය කියලා මොකක් RJ45 තව ඉස්සරහදී ගැන කතා කරනවා right now මේක තියෙනවානේ right මේක නොයසුණු වෙනවා මේක නෑනේ අමතර පරිවාරක ආවරණ යම් වල දෙන්න නෑනේ නේ right එහෙනම් අපි ලියාගමු රූපතරණ කලවන්නේ තියලා නොයසුණු ප්‍රෝග්‍රෑම් කම්පියුටර් හැන්නේ යටතේ රූපතරණ කලවන්නේ කියලා ලියා ගන්න මෙහි වයර යුගල වටා මෙහි වයර යුගල වටා මෙහි වයර යුගල වටා අමතර පරිවාරක ආවරණ යොදා නොමැති බැවින් මෙහි වයර යුගල වටා අමතර පරිවාරක ආවරණ යොදා නොමැති බැවින් මෙහි වයර යුගල වටා අමතර පරිවාරක ආවරණ යොදා නොමැති බැවින් නොවැසුණු ඇඹරු කම්බි ලෙස හඳුන්වයි. නොවැසුණු ඇඹරු කම්බි ලෙස හඳුන්වයි. නොවැසුණු ඇඹරු කම්බි ලෙස හඳුන්වයි. නොවැසුණු ඇඹරු කම්බි යුගල ලෙස හඳුන්වයි. තවද මෙහිදී වැඩි දුරක් දත්ත සම්ප්‍රේක්ෂණය කළ නොහැක. තවද මෙහිදී නැත්නම් තවද මෙමගින් වැඩි දුරක් දත්ත සම්ප්‍රේක්ෂණය කළ නොහැක. 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 සාමාන්‍ය මේකේ පුළුවන් මීටර් 100ක් විතර. වරහන් ඇතුළේ යන 100යි m විතර කියලා. 100යි m විතර. මීටර් 100ක් විතර. තවද මෙමගින් වැඩි දුරක් දත්ත සම්ප්‍රේක්ෂණය කළ නොහැක. මීටර් 100ක් විතර. සාපේක්ෂව මේවා ලාභදායී වේ. සාපේක්ෂව මේවා ලාභදායී වේ.
सापेक्षව මේවා ලාභදායි सापेक्षව මේවා ලාභදායි सापेक्षව මේවා ලාභදායි right ඊළඟ මාතෘකාව ලියන්න වැසුණු අඹර කම්පියුගල රැහන් unshielded shielded twisted pair වැසුණු අඹර කම්පියුගල රැහන් shielded twisted pair වැසුණු අඹර කම්පියුගල රැහන් shielded twisted pair වැසුණු අඹර කම්පියුගල රැහන් shielded twisted pair shielded twisted pair ඉවරද මම shielded twisted pair කියලා STP කියලා දිවද ඉස්සරගේ UTP කියලා දිවද දිවනේ right ලියන්න ඉඩ තියලා ප්‍රබෝධනා කලවණි තියලා මෙහි වයර යුගල වටා 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 අමතර පරිවාරක ආවරණ යොදා ඇති බැවින් මෙහි වයර යුගල වටා අමතර පරිවාරක ආවරණ යොදා ඇති බැවින් මෙහි වයර යුගල වටා අමතර පරිවාරක ආවරණ යොදා ඇති බැවින් ගුණාත්මක ආරක්ෂාකාරීව ආරක්ෂාකාරීව වැඩි දුරක් දත්ත සම්ප්‍රේක්ෂණය සිදු කළ හැකිය. ගුණාත්මකව හා ආරක්ෂාකාරීව වැඩි දුරක් දත්ත සම්ප්‍රේක්ෂණය සිදු කළ හැකිය. ගුණාත්මකව හා ආරක්ෂාකාරීව වැඩි දුරක් දත්ත සම්ප්‍රේක්ෂණය සිදු කළ හැකිය. ගුණාත්මකව හා ආරක්ෂාකාරීව වැඩි දුරක් දත්ත සම්ප්‍රේක්ෂණය සිදු කළ හැකිය. ගුණාත්මකව හා ආරක්ෂාකාරීව වැඩි දුරක් දත්ත සම්ප්‍රේක්ෂණය සිදු කළ හැකිය. right UTP වලට සාපේක්ෂව UTP වලට සාපේක්ෂව මිල අධිකය. මිලෙන් වැඩිය අධිකය නෙමෙයි මිලෙන් වැඩිය. UTP වලට සාපේක්ෂව මිලෙන් වැඩිය. UTP වලට සාපේක්ෂව මිලෙන් වැඩිය. right UTP වලට සාපේක්ෂව මිලෙන් වැඩිය.
හරි. ඊළඟ මාතෘකාව සමාක්ෂක කේබල්, coaxial cable. සමාක්ෂක කේබල්, coaxial cable. සමාක්ෂක කේබල්, coaxial. සමාක්ෂක කේබල්, coaxial. දැන් අද මම හිතන්නේ මේ ගොඩක් දරුවෝ අඩුයි. නෝට්ස් බලනවා කියපු හින්දා වෙන්නේ නැති. නේ? අවල සතියේ නෝට් බලනවා කියලා කියන්නේ පාද බැලුවේ නැහැ කියලා. සාධනතුයි. ඔයාලා නෝට් එක ලියන්නේ. සමාක්ෂක කේබල්, coaxial cable. සමාක්ෂක කේබල්, coaxial cable. Right. දැන් මේ බලන්න මුදල් ශබ්දලා මේ තියෙන සමාක්ෂක කේබල් එක, coaxial cable එක. සමාක්ෂක කේබල් එක, coaxial cable එක. කොහොමද මේක දැකලා තියෙන්නේ? මේක දැකලා තියෙනවද උසා? යා ළමයි කොහෙද දැක්කේ? මේක දැකලා තියෙනව කවුරු? මේ පාවිච්චි කර මේ කතා කරන්නේ වෙයි දිනදා ජීවිතේ අපි පාවිච්චි කරන දේවල් කොහෙද තියෙන්නේ? ගෙදර ටීවී එකේ ඇන්ටනාව ඉඳලා ටීවී එකට එන්නේ ඔය જાතිය වයර් එකක්. එහෙම නේද? වයර්. ඒක නම් කපලා බලන්න ඕන. ෆොටෝ එකක් ගාලා දෙනවා බලන්න. හොඳද? මේක නම් කපලා බලන්න ඕන. අnder ගෙදර ගියා ගත්ත පීයක් කැපුවා ඇන්ටනාව වයර් එක. හරි? තාත්තට කියන්නේ වාසය කිව්වයි කියලා. ඔයා කියන්නේ අපේ අච්චු පොත මෙතන කියන්නේ ඉස්කෝලේ ටීචර් කිව්වයි කියන්නේ. හරි? සමාක්ෂක කේබල් එක බලලා ඉන්නේ. හරි. මේ කොහොමද සමාක්ෂක කේබල් එක කපලා බලලා තියෙන්නේ? හරි. කොහොමදයි? අනිත් අද කියන බලන්න හොඳේ. මේ සමාක්ෂක කියන්නේ හේතුව මේ බලන්න. මේ එක පැතින් තියෙනවා තව කම්බියක් අක්ෂයක්, තනි අක්ෂයක් තියෙනවා. වෙනව නේද පුතේ? මේ අක්ෂය මඩේට මේ විදිහට සුදු පාට පරිවාරක ආවරණයක් දාලා තියෙනවා. පරිවාරකය කියන්නේ විදුලිය ගෙනියන්නේ නැති ආවරණයක්, ප්ලාස්ටික් වගේ දෙයක්. හොඳ? ඊට පස්සේ ඒක වටේට කම්බි දලක් වගේ තියෙනවා නේද පුතේ? කම්බි දලක් වගේ තියෙනවා. අන්න ඒකයි මේක සමාක්ෂක කේබලයක් කියලා කියන්නේ. කම්බි දලක් වගේ තියෙනවා. දැන් මේකේ මේ සැකස්ම විශේෂත්වය මොකටද මේ කම්බි දලක් වගේ වටේට තියෙන දන්නවද? අර අපි ඉස්සෙල්ලා කතා කරේ බාහිරින් නැති වෙන විද්‍යුත් චුම්බක ශේෂ්ඨ බලපෑම් ගැන. දැන් මේ කේබල් එකේ එහෙම බාහිර විද්‍යුත් චුම්බක ශේෂ්ඨ බලපෑම් නැතිවීම අවමයි. මොකද දන්නවද? මෙන්න මේ මැද කම්බියෙන් තමයි දත්ත උමාරුව සිද්ධ වෙන්නේ. මේ වටේ තියෙන කම්බි දැන් මේ අභ්‍යන්තර කේබලය මත ඒකාකාර නිශ්චිත විද්‍යුත් චුම්බක ශේෂ්ඨයක් ඇති කරනවා. එතකොට ඒකාකාර විද්‍යුත් චුම්බක ශේෂ්ඨයක් මේකෙන් ඇති කරන හින්දා බාහිරින් ඇතිවන බලපෑම් මැද අක්ෂයට එන්නේ නැහැ. ඒකෙන් හින්දා වැඩි දුරක් දත්ත සම්ප්‍රේක්ෂණය කරන්න අපිට සමාක්ෂක හැම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉන්ටර්නෙට් ගෙනියන්න පාවිච්චි කරන්නේ නැහැ. මේක පාවිච්චි කරන්නේ අර වගේ ටීවී එකකදී CCTV කැමරාවලදී පාවිච්චි කරන. මෙතන තියෙන මොනවා බුක්සර්ගේ වගේ තියෙන කපලා බලන්න. අතන තියෙන වයර් කමරාවදී. right? හරි තියෙනවා. පළහැන් තියෙන පළහැන් ඉරදිගේ ගිහින් තියෙන්නේ. මෙතන ඉඳලා ගිහිල්ලා ඉරදිගේ ගිහින් තියෙන්නේ. අපල බලන්න. ප්‍රශ්නයක්. ඈ? අනේ ප්‍රශ්නයක්. right. ඉතින් මේ සමාක්ෂක කේබල්, coaxial cable. right. රූපසරණ කලවණි විදියට ලියාගමු. රූපසරණ කලවණි විදියට ලියාගමු. යන මධ්‍ය සන්නායක අක්ෂයක් වටා 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 කම්බි දලක ආකාරයේ සැකස්ම මගින් මධ්‍යතම අක්ෂයක් වටා
කම්බි දලක ආකාරයේ සැකැස්ම මගින් මධ්‍යතම අක්ෂයක් වනා කම්බි දලක ආකාරයේ සැකැස්ම මගින් කම්බි දලක ආකාරයේ සැකැස්ම මගින් කම්බි දලක ආකාරයේ සැකැස්ම මගින් ඒකාකාර විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ඒකාකාර විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනු ලබයි. ඒකාකාර විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනු ලබයි. වරහන් ඇතුළේ යන බාහිර වරහන් ඇතුළේ යන ඒකාකාර විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනු ලබයි. වරහන් ඇතුළේ බාහිර V2 ක්ෂේත්‍ර विद्युत चुंबक क्षेत्र बाहिर विद्युत चुंबक क्षेत्र බලපෑම අවම වේ. බාහිර විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර බලපෑම අවම වේ. ඒ කියන්නේ ඒ සැකස්ම හින්දා බාහිරින් ඇතිවන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර බලපෑම මොකද වෙන්නේ පුතේ? අවම වෙනවා නේද? අවම නෙවෙයි නැති තරම්. right. වරහන් මහලා එම නිසා වැඩි දුරක් දත්තගෙන යා හැක. 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 සාපේක්ෂව මිලෙන් අධිකය. සාපේක්ෂව මිලෙන් අධිකය. सापेक्षव मिलेन अधिकය. ඒකෙදි සාපේක්ෂ වෙන්නේ අගරු කම්බි වලට නේද? අගරු කම්බි වලට වඩා පිට වෙන්නේ. right. සාපේක්ෂව මිලෙන අධිකය. ඊළඟ ගුණය. රූපවාහිනී ඇන්ටනා සඳහා මෙන්ම රූපවාහිනී ඇන්ටනා සඳහා මෙන්ම රූපවාහිනී ඇන්ටනා සඳහා මෙන්ම CCTV කැමරා පද්ධතීන් සඳහා භාවිතා වේ. රූපවාහිනී ඇන්ටනා සඳහා මෙන්ම CCTV කැමරා පද්ධතීන් සඳහා භාවිතා වේ. රූපවාහිනී ඇන්ටනා සඳහා මෙන්ම CCTV කැමරා පද්ධතීන් සඳහා භාවිතා වේ. right. ඊළඟ එක්කෙනා මෙයා ප්‍රකාශ තන්තු fiber optic ප්‍රකාශ තන්තු fiber optic ප්‍රකාශ තන්තු ප්‍රකාශ තන්තු fiber optic ඔබන් fiber optic දැකලා තියෙනවද? fiber optic cable දැකලා තියෙනවද? මේ තියෙන fiber optic cable කොහොමද මේක දැකපුවා? දැකලා තියෙනවා. ඒ පැත්තේ ඔයාලා ඉදිරියට ජීවිතේ fiber optic cable ඕන තරම් දකිනවා. මෙතනින් පල්ලෙහාට බැලුවා පාර්කින් ඉන්නවා fiber optic cable ඔය ටෙලිෆෝන් වයර් දිගේ ටෙලිෆෝන් කණු දිගේ ඇදගෙන ගිහිල්ලා තියෙනවා. මේ තියෙන fiber optic රෑන. බලන්න ටෙලිෆෝන් කණු දිගේ ඇදගෙන ගියපු මෙහෙම මහත වයර් එකක් බලලා අඳුර ගන්න පුළුවන් වෙයි. නිකන් මාතක හයියයි එකක් නේද? හයියයි ලබන සතියේ නෝට් එක ලියා ගන්න ඕනේ මේකෙන් තමයි ගහන්නේ. මේක ගන්නකොට. හොඳයි? නෝට් එක සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ. ප්‍රකාශ තන්තු රැහන. මේක විශේෂත්වයක් තියෙනවා. මේ බලන්න. හරි. fiber optic දැකලා නැහැ කිව්වනේ. එතන මේක දැකලා තියෙනවද කියන්නකෝ.
මේව දැකලා තියෙනවද? මේව කොයිද? ගෙවල් වල තියෙනවද? තියෙනවා නම් මෙන්න මේ කෙන්දක් අරන් එන්නකො. මේකේ තියෙනවනේ මේ මල් රේණු. මේ තියෙන්නේ මේක නම් ප්ලාස්ටික් තන්තුවක්. මේකේ තියෙන වීදුරු තන්තු. මෙන්න මේ වගේ තන්තු තියෙන්නේ මේක ඇතුලේ. මේකේ තියෙන වීදුරු තන්තු. මේ වීදුරු තන්තු තුලින් මොනවද ගෙනියන්නේ? විදුලිය ගෙනියන්න පුළුවන්ද පුතේ? බෑ. වීදුරු තන්තු තුලින් ගෙනියන්නේ මොනවද? ආලෝකය. ඔයාලට පේනවා නේද මේක මේ ආලෝකයේ තන්තු දිගේ ගමන් කරනවා. ඉතින් අන්න මේ තාක්ෂණය තමයි මේකේ පාවිච්චි වෙන්නේ. එතකොට මේකේ තියෙනවා සිහින් වීදුරු තන්තු. ඉතින් එනවද? ඒ තියෙන වීදුරු තන්තු නෙමෙයි. ඔයාලට පේනවද මේ කෙස්කස් වගේ වගේ? ඒ වීදුරු තන්තු නෙමෙයි. ඒකේ ඇතුලේ තමයි වීදුරු තන්තු තියෙන්නේ. ඒ තරම් සිහි. ඉදිකඩු තුනක් තරම් සිහි. මේක ඉදිකඩු තුනක් තරම් සිහි. මේකේ ඇතුලේ තියෙන්නේ. මේ පාට දෙක පේනවනේ පුතේනේ. මේකේ ඇතුලේ තමයි සිහි වීදුරු තන්තුව තියෙන්නේ. මෙන්න මේ සිහි වීදුරු තන්තුව හරහා තමයි දත්ත වමාරුව සිද්ධ වෙන්නේ. ඒතර දත්ත යන්නේ ආලෝකයක් විදියට. කොහොමද ආලෝකයක් විදියට පුතේ දත්ත යවන්නේ? ඇයි මේකේ ආලෝකය පාවිච්චි කරලා තියෙන පුතේ දත්ත යවන්නේ වෙන මොකුත් නැතුවද? මේ බලන්න මේ පින්තූරේ මේ පැත්තෙන් ආලෝකය දුන්නාම මෙන්න දිගේ මෙහෙම ගිහලා මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවනේ. මේකෙන් ආලෝකයේ විදියට තමයි දත්ත සම්ප්‍රේක්ෂණය දත්ත මාරු සිද්ධ වෙන්නේ. ආලෝකයක් විදියට තමයි දත්ත ගෙනියන්නේ. ඉතින් මේ පැත්තෙන් ආලෝකය දුන්නාම මේ පැත්තෙන් එනවා. මේක කිලෝමීටර් 1000 ගණනක් දුර වුණා. දිග වුණා. මේ පැත්තෙන් දෙන ආලෝකය ඉතා වේගයෙන් මේ පැත්තට එනවා. මොකද අපි දන්නවා ආලෝකය කියන්නේ ලෝකේ තියෙන වේගවත්ම මාධ්‍ය. ඒතකොට ලෝකේ තියෙන වේගවත්ම මාධ්‍ය භාවිතා කිරීම නිසා ප්‍රකාශ තන්තු වලින් වැඩි දුරක් වැඩි වේගයකින් දත්ත සම්ප්‍රේක්ෂණය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. තේරුණානේ? වැඩි දුරක් වැඩි වේගයකින් දත්ත සම්ප්‍රේක්ෂණය කිරීමේ හැකියාව ප්‍රකාශ තන්තු වලින් ලැබිලා තියෙනවා. තේරුණානේ පුතේ? right. ඉතින් මම මේකේ වන්නම් පොඩි කාරණාවක් කියලා එවන්න ඕන. දැන් මේකේ මේ මම කියවනේ සිහින් වීදුරු තන්තු තියෙන්නේ ඇල්බෙනික් තුඩක තරම් සිහින් කියලා. ඊට මේක මේ තුඩ සිහින්ද බලන්න යන්න එපා. මේක ඇලෙනවා හොඳේ. අරගන්න නැතුව එහෙම නිකන් බලන්න. හොඳේ? ඉන්න ඇල්ලුවා කියලා පුත් වෙන්නේ නැහැ. යාළුවා ඉන්නේ නැත්නම් එපා හොඳේ. right. සිහින් වීදුරු තන්තු. ප්‍රකාශ කරනවා. right. තේරුණාද මේක? මේක තුලින් ආලෝකය ගමන් කරන විදිය මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මේක තුලින් ආලෝකය ගමන් කරන විදිය right. දැන් අපි හිතමු මේ තියෙන්නේ ඔය සිහින් වීදුරු තන්තුවක් කියලා. මේ තියෙන ඔය සිහින් වීදුරු තන්තුවක් කියලා හිතන්න. මම ටිකක් ලොකු කරලා යන්නේ. සිහින් නෑ දැන් නම් වටයක් විතරයි නේ. right. ටිකක් ලොකු කරලා නැත්නම් පේන්නේ නැහැ. පැහැදිලිව පේන්නේ. right. මේ අපි බලමු මේ සිහින් වීදුරු තන්තුව හරහා ආලෝකය ගමන් කරන විදිය. ආලෝක කිරණයක් මෙහෙම ඇතුළු කරාම මේකේ විත්තිය වැදිලා අපි මේ ආලෝක කිරණය මේ පැත්තට පරාවර්තනය වෙනවා පුතේ. ඔයාලා දන්නවා ආලෝකය පරාවර්තනය කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? දර්පණයක් පාවිච්චි කරනවා කණ්ණාඩියක්. කණ්ණාඩියකට ආලෝක කිරණයක් ගන්නවා මේ පැත්තට මේ පරාවර්තනය වෙනවා නේද පුතේ? අන්න ඒ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. මේකට අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් කියලා. හරි? මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන සිද්ධ වෙනවා. මේක වැදිලා මේ පැත්තට පරාවර්තනය වෙනවා. ඊට පස්සේ ආයෙ මේක ගිහිල්ලා වැදිලා මේ පැත්තට පරාවර්තනය වෙනවා. මේකේ මෙහෙම වදිනවා, මෙහෙම වදිනවා, මෙහෙම වදිනවා, මෙහෙම වදිනවා, මෙහෙම වදිනවා, කොහොම එළියට. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන concept එක පාවිච්චි කරලා නැත්නම් ක්‍රමවේදය පාවිච්චි කරලා ආලෝක කිරණයක් එක පසකින් ඇතුළත් කරාම මේක කොච්චර කිලෝමීටර එක රටක ඉඳන් අනිත් රටකට නැත්නම් පෘථිවියේ අඟහරුවකට නැත්නම් මේ ආලෝක කිරණය කෙනෙක් වැඩි කියලා හැබැයි ඉතින් මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරලා ආලෝකය හරහා දත්ත සංනිවේදනය කිරීමේ උපක්‍රමයක් අපි කියනවා ෆයිබර් ඔප්ටික් කේබල් කියලා. අර මේ දවස්වල ටීවී එකේ ඇඩ් දානවා දැකලා තියෙන SLT ෆයිබර් කියලා නේ. ඒක SLT ෆයිබර් ලයින් එක අනිත් ඔක්කොම වඩා වේගවත් ගමනකට වෙන්නේ වැඩි වෙනවා. ඒ කියන්නේ දැනට තියෙන වේගවත් අන්තර්ජාල සම්ප්‍රේෂණ මාධ්‍ය මොකද්ද? ෆයිබර්. තේරුණානේ? right. ඔයාලා මුළු ලංකාවටම ඉන්ටර්නෙට් දීලා තියෙන්නේ ෆයිබර් කේබල් 6කින්. මුළු ලංකාවටම ඉන්ටර්නෙට් දීලා තියෙනවා.
तो इतना नहीं कि स्पीड एक होगी क्या नहीं राइट क्या करना आलोक किरण भाविता करमी आलोक किरण भाविता कर आलोक किरण अरे ना आओ रुद्रा कलावन क्या करना बेटा नहीं काफी लगते ना रुद्रा कलावन क्या करना बेटा प्रकाश तंतु है या ना आलोक किरण या आलोक किरण सिहिं वीදුරු තන්තු හරහා आलोक किरण सिहिं वीදුරු තන්තු හරහා संप्रेक्षණය කිරීම මගින් आलोक किरण सिहिं वीදුරු තන්තු හරහා संप्रेक्षණය කිරීම මගින් आलोक किरण सिहिं वीදුරු තන්තු හරහා संप्रेक्षණය කිරීම මගින් आलोक किरण सिहिं वीදුරු තන්තු හරහා संप्रेक्षණය කිරීම මගින් आलोक किरण सिहिं वीදුරු තන්තු හරහා संप्रेक्षණය කිරීම මගින් මෙහි දත්ත උවමාරුව සිදු කරයි. මෙහි දත්ත සංනිවේදනය 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 සිදු කරයි. right මේක අරගෙන පොතේ ඉන්නවද? අස්සට අදින්න ඕනද? අඩි වලේ වගේ අදින්න හරියට. මේවා අඩිරෝල තියලා ලස්සනට අදින්න ඕනද? මේක අඩිරෝල තියලා හරියට අදින්න ඕනද? අර මේක මේ කෝණ සමාන වෙන්න ඕන. අතන කෝණ පරාවර්තන කෝණ. බුද්ධිසව ගන්න තියෙනවනේ. බුද්ධිසව කියන්නේ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර ගැන අදහන්න. අදවත් තියෙන කිව්වා අද නැලේ.
විදුලි චුම්බක ශේෂ්ත්‍රය ගැන කියනවනේ. සන්නායක ධාරාවක් කියනකොට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා කියලා කිව්වනේ. ඒකනේ. මම කියනවා. හරිද? මේක ඇතුලේ වෙනද? මේක ඇතුලේ වෙනද? right. මේ විදිහට ආලෝක කිරණයක් පරාවර්තනය වෙන එකට අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. එහෙම නැත්නම් ලස්සන නමක් කියනවා තව. මේ විදිහට ආලෝක කිරණයක් පරාවර්තනය වෙමින් ගමන් කරන එකට අපි කියනවා රශ්මි චක්‍රීකරණය කියලා. චක්‍රීකරණය. අර ආලෝක රශ්මිය කියලා කියන්නේ ආලෝකයෙන් යන්නේ රශ්මි චක්‍රීකරණය කියලා කියනවා. මොකද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. right. මෙලෙස ආලෝක කිරණයක් වීදුරු තන්තුවක් තුළින් ගමන් කෙරවීම මෙලෙස ආලෝක කිරණයක් වීදුරු තන්තුවක් තුළින් ගමන් කරවීම මෙලෙස ආලෝක කිරණයක් වීදුරු තන්තුවක් තුළින් ගමන් කරවීම මෙලෙස ආලෝක කිරණයක් වීදුරු තන්තුවක් තුළින් පරාවර්තනය වෙමින් ගමන් කිරීම මෙලෙස ආලෝක කිරණයක් වීදුරු තන්තුවක් තුළින් පරාවර්තනය වෙමින් ගමන් කිරීම මෙලෙස ආලෝක කිරණයක් වීදුරු තන්තුවක් තුළින් පරාවර්තනය වෙමින් ගමන් කිරීම මෙලෙස ආලෝක කිරණයක් වීදුරු තන්තුවක් තුළින් පරාවර්තනය වෙමින් ගමන් කිරීම රශ්මි චක්‍රීකරණය රශ්මි චක්‍රීකරණය රශ්මි චක්‍රීකරණය රශ්මි චක්‍රීකරණය ලෙසින්ද රශ්මි චක්‍රීකරණය ලෙසින්ද හඳුන්වයි රශ්මි චක්‍රීකරණය ලෙසින්ද හඳුන්වයි මෙහි විශේෂත්වය වන්නේ ඉතා දිගු දුරක් 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 ඒ කියන්නේ ලෝකෙ පුරාම යන්න පුළුවන් හරි ඉතා දිගු දුරක් වේගවත්ව දත්ත ගෙන යා හැකි වීමයි මේ විශේෂත්වය වන්නේ දිගු දුර ඉතා දිගු දුරක් වේගවත්ව දත්ත ගෙන යාමට හැකි වීමයි ඉතා දිගු දුරක් වේගවත්ව දත්ත ගෙන යාමට හැකි වීමයි වෙන පාඩකයන්කින් එනම් දැනට පවතින වේගවත්ම මාධ්‍ය වන අතරම 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 මිලෙන් අධිකම එනම් දැනට පවතින වේගවත්ම මාධ්‍ය වන අතරම මිලෙන් අධිකම මාධ්‍යද වේ මිලෙන් අධිකම මාධ්‍යද වේ මිලෙන් අධිකම මාධ්‍යද වේ මිලෙන් අධිකම මාධ්‍යද වේ ඊට පස්සේ මාතෘකාව ලියන්න
නියම නොවන සම්ප්‍රේක්ෂණ මාධ්‍ය. 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 right. නියම නොවන සම්ප්‍රේක්ෂණ මාධ්‍ය. හරි. ඉතින් පුතේ ලබන සතියේ ටෙස්ට් එක තියෙනවා. පළමු සතියේ දැන් ඒක ලබන සතියේ ඔයාලා මන්තියට එද්දි පුතේ ඉවරයි. ඒක පොඩි තව තාම අටයි හතර ඉස්සරහ. නේ? ලබන සතියේදී අපි ඔන්ලයින් ක්ලාස් එක තිබිලානේ බ්‍රහස්පතින්දා. ඒතකොට ඔන්ලයින් ක්ලාස් එකේදී මේ පාඩමේ තව ටිකක් ඉවර කරගන්න. හරිද? ඉවරම කරගන්න බැරි වෙයි තව ටිකක් ඉවර කරගන්න. ඊළඟට ලබන සතියේත් මම පටන් ගත්ත ගමන් මේකේ අන්තිම ටිකත් උගන්වනවා. හරි. එතකොට අන්තිම ටිකත් උගන්වනවා. අපිට තියෙනවා ආදාන ප්‍රත්‍යන භාග ටික. ඔය මේ ආදාන ප්‍රත්‍යන භාග ටිකේ නෝට් එක තියෙනවා නම් ටික ලියන්න විතරයි තියෙන්නේ. ඕක මේ පොත බලලා සම්පූර්ණ කරන්න පුළුවන්. මහ දෙයක් නෑ ඕක. ආදාන හරි කමන්න මම ඒක කියලා දෙන්නම්කෝ. ඒක නම් මහ දෙයක් නෑ. පොඩි දෙයක් තියෙන්නේ. right. ඒක ලබන සතියේ කරත් සෝදානම් වෙලා ඉන්න ඕන. ඊළඟට මේ අහන පුතේ හැමෝම අනිවාර්යෙන් නෝට් එක සම්පූර්ණ කරලා තියෙන්න ඕන. හොඳේ. ලබන සතියේ නම් කිසිම සමාවක් දෙන්නේ නැහැ. අනිවාර්යෙන් නෝට් එක සම්පූර්ණ කරලා තියෙන්න ඕන. right. ලියා ගන්න. නියම නොවන සම්ප්‍රේක්ෂණ මාධ්‍යයකදී අන්ගයිඩඩ් මීඩියා නියම නොවන සම්ප්‍රේක්ෂණ මාධ්‍යයකදී පුතේ වාර්තාව චුට්ටක් එළියෙන් ඉන්න පුළුවන් නම් හොඳයි. පන්ති ඉවර වෙනකම් නැත්නම් අයියලා කරලා එළියට බහ ගන්න බැරි වෙනවනේ. right. අවයලා තියෙනවා ඒක. unguided media නියම නොවන සම්ප්‍රේක්ෂණ මාධ්‍යයකදී ඉංග්‍රීසියෙන් ලියන unguided media. unguided media. unguided media. ලියන රහන් රහිතව අවකාශය හරහා තරංගමය ආකාරයෙන් දත්ත තොරතුරු ගෙන යාම නියම නොවන සම්ප්‍රේක්ෂණ මාධ්‍ය මගින් සිදු කරයි. දත්ත තොරතුරු ගෙන යාම නියම නොවන සම්ප්‍රේක්ෂණ මාධ්‍ය මගින් සිදු කරයි. 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 මේවාද ප්‍රධාන ආකාර තුනකි. right. මේවාද ප්‍රධාන ආකාර තුනකි. ඒ අතර පළවෙනි මාතෘකාව ගුවන් විදුලි තරංග radio waves. ගුවන් විදුලි තරංග
ගුවන් විදුලි තරංග radio waves ගුවන් විදුලි තරංග ගුවන් විදුලි තරංග radio waves ගුවන් විදුලි තරංග radio waves right පුතේ අපි ඉන්ටර්නෙට් යන අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගන්නදී අපි පාවිච්චි කරන Wi-Fi අන්න ඒවා අපි ගුවන් විදුලි තරංග වලට තමයි ගන්න. ඒතර Wi-Fi Bluetooth වගේ දේවල් ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණයක්. ඊළඟට TV එකේදී ගුවන් විදුලි තරංග පාවිච්චි කරනවා. TV වල ඇන්ටනා තියෙන්නේ. බඩබල ඇන්ටනා. අන්න එතකොට ගුවන් විදුලි තරංග පාවිච්චි වෙනවා. හැබැයි අපි දන්නවා දැන් නිවෙස් තුල තියෙන්නේ මේ සැටලයිට්. එහෙමනේ. සැටලයිට් වලදී ගුවන් විදුලි තරංග නෙමෙයි පාවිච්චි වෙන්නේ මොනවද? සුද්ධ තරංග පාවිච්චි වෙන්නේ. මේකට වඩා මේක ක්වලිටි නේද? මේකේ සම්ප්‍රේෂණය ක්වලිටි. දිගු දුරක් දක්වා ගමන් කරන්න පුළුවන්. right. අපි ඒ ගැන ලබන සතියේ කතා කරනවා.